වස්සාන ධර්ම දේශනා සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා. ලෝකයේහි තමන්ගේ අම්මා වෙනුවෙන් යම්කිසි උපස්ථානයක් සිද්ධ කරනවා නම් එය සැපයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ පියා වෙනුවෙන්, තමන්ගේ තාත්තා වෙනුවෙන් යම්කිසි අපෝපස්ථානාදී කටයුත්තක් කළා නම් එයත් තමන්ට හිතසුව පිණිස පවතින, තමන්ට සංසාර ගමනේදී සැප විපාක ගෙන දෙන කාරණාවක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, සුඛා සාමඤ්ඤතා ලෝකේ, මේ ලෝකයේ මහණුන් කෙරෙහි යම්කිසි කෙනෙක් අපෝපස්ථාන සිද්ධ කරනවා නම් ඒ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගිහි බව අත්හැරලා දාලා ගිහි ජීවිතේහි නොගැටුණු මහානදම් පුරන්නට, සිල්වන්ත ගුණවන්ත ජීවිතයක් ගත කරන්න යොමු වෙච්ච භික්ෂූන් වහන්සේලාට සිව්පසෙන් උපස්ථානාදිය සිද්ධ කරනවා නම්, වැඳුම් පිඳුම් ආදිය සම්පූර්ණත්වයට පත් කරනවා නම් එයත් තමන්ට සැපය පිණිස පවතිනවා. ඒ වගේම අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා, ඒ වගේම රහතන් වහන්සේලා උදෙසා, මෙතන බ්‍රහ්මඤ්ඤතා කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේලාව. යම් කිසි කෙනෙක් රහතන් වහන්සේලාට අපෝපස්ථානාදී සිද්ධ කිරීම කරනවා නම්, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිව්පසෙන් අපෝපස්ථානාදී සිද්ධ කරනවා නම්, උන්වහන්සේලාව පෝෂණය කරනවා නම් එයත් තමන්ට සැපය පිණිස පවතිනවා. ඒ වගේම සුඛං යාව ජරා සීලං, ජරාවට පත්වන තෙක් තමන්ට සීලය අතිශයින් සැපගෙන දෙන කාරණාවක් වෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට රසිකා දිල්රුක්ෂී රාජසේකර මහත්මිය සහ ශෂී ක්‍රිෂාන් ගුණසේකර මහත්මයා යන පින්වත් දෙපළයි. එම පින්වත් දෙපළගේ ප්‍රධාන අරමුණ වන්නේ ඔක්තෝබර් මාස 12 වන දින 4 වන උපන්දිනය සමරන සවෙන් මිනෝන් ගුණසේකර පුතුට සහ ඔක්තෝබර් මාස 23 වන දින උපන්දිනය සමරන රසිකා දිල්රුක්ෂී මහත්මියටත් නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයකට ආශිර්වාද පතා වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීම. අද දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තම් හි ජාතම් හි සුඛා සහායා තුට්ඨි සුඛායා ඉතරීතරේන පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම් හි සම්බස්ස දුක්ඛස්ස සුඛං පහනං සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා සුඛා සාමඤ්ඤතා ලෝකේ අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා
සුඛං යාව ජරා සීලං සුඛා සද්ධාපතිට්ඨිතා සුඛෝ පඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුඛන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති දායකත්ව ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට රසිකා දිල්රුක්ෂි රාජසේකර මහත්මිය සහ ශෂී ක්‍රිෂාන් ගුණසේකර මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන්. ඒ ඇත්තු බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් මාසේ 12 වන දින 4 වන උපන්දිනය සමරන සවෙන් මිනෝන් ගුණසේකර පුතාට ආශිර්වාද කරන්නත්, ඔක්තෝබර් මාසේ 23 වන දින උපන්දිනය සමරන රසිකා දිල්රුක්ෂි මහත්මියට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරන්නටත්, ඒ උතුම් අරමුණු ඇතුවයි මේ උතුම් ධර්ම දානමය පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරගත්තේ ධම්මපදයේ නාග වග්ගයට අයිති ගාථා දේශනා කිහිපයක්. මේ ගාථා දේශනා තුළ මව්පියන්ට සැලකීමේ වටිනකම පිළිබඳව, එවැගේම තමන්ගේ ජීවිත ගමන අර්ථ සම්පන්න කර ගැනීම පිණිස හේතු වන වටිනා කාරණා රැසක් දැනීගෙන ගන්නට පුළුවන්කම ලැබෙනවා. අත්තම්හි ජාතම්හි සුඛා සහාය. යම්කිසි වැඩක් කරන්නට තිබෙන කාලයක ඒ වැඩේට තමන්ට උදව් කරන යහළුවෝ තමන්ට සැපගෙන දෙනවා. තුට්ටි සුඛායා ඉතරී තරේන. තමා සතු යම්කිසි වස්තුවක් තියෙනවනම්, වතුපිටි ඉඩකඩම් මිලමුදල් ආදිය තියෙනවනම්, අන්න ඒවා නිසා තමන්ට සැප ලැබෙනවා. ඒ වගේම පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි. මරණය ලංවෙච්ච වෙලාවේදී තමන් කරපු පින තමන්ට සැප පිණිස පවතිනවා. අපි දන්නවා මරණයට ලං වෙනවත් එක්කම අර මුලින් සඳහන් කරපු තමන්ගේ කටයුතු වලට උදව් කරපු යහළුවෝ, එවැගේම තමන්ට ජීවිතයට සැපගෙන දුණු වස්තු, මේ සියල්ලම තමන්ට අහිමි වන මොහොතක් බවට පත් වෙනවා. එතකොට අන්නේ මරණය අභියසදී අපට සැප පිණිස පවතින්නේ අපිව ජීවත් වෙලා ඉන්න තාක්කල් වට කරගෙන හිටපු මිතුරෝ නිසා නෙවෙයි. ඒ වගේම අපට සැපගෙන දුන්නු ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන මිල මුදල් නිසාත් නෙවෙයි. ඒ වෙලාවේදී Tamanට සැප පිණිස පවතින්නේ පරලොවටත් හිතසුව පිණිස පවතින, පරලොවට ගෙන යන්න පුළුවන් පිනම පමණයි. සබ්බස්ස දුක්ඛස්ස සුඛම් පහානං. ඒ වගේම තමයි මේ සංසාර ගමන යම් කිසි කෙනෙකුට නවත්තන්න පුළුවන් නම්, සසරේ දුක සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරලා දාන්න පුළුවන් නම්, ඒ කියන්නේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වෙන්න පුළුවන් නම්, ඒ රහත් ඵලයටපත් වීම, සසරෙන් එතර වීම, නිර්වාණය සලසා ගැනීම පරම සැපයයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ වගේම පෙන්නනවා සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා. ලෝකයේහි තමන්ගේ අම්මා වෙනුවෙන් යම්කිසි උපස්ථානයක් සිද්ධ කරනවා නම් එය සැපයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ පියා වෙනුවෙන්, තමන්ගේ තාත්තා වෙනුවෙන් යම්කිසි අපෝපස්ථානාදී කටයුත්තක් කළා නම් එයත් තමන්ට හිතසුව පිණිස පවතින, තමන්ට සංසාර ගමනේදී සැප විපාක ගෙන දෙන කාරණාවක් බවට පත් වෙනවා.
ඒ විතරක් නෙවෙයි සුඛා සාමාන්‍යතා ලෝකේ මේ ලෝකයේ මහණුන් කෙරෙහි යම්කිසි කෙනෙක් අපෝපස්ථාන සිද්ධ කරනවා නම් ඒ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගිහි බව අත්හැරලා දාලා ගිහි ජීවිතේහි නොගැටුණු මහානදම් පුරන්නට සිල්වන්ත ගුණවන්ත ජීවිතයක් ගත කරන්න යොමු වෙච්ච භික්ෂූන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන ආදිය සිද්ධ කරනවා නම් වැඳුම් පිඳුම් ආදිය සම්පූර්ණත්වයට පත් කරනවා නම් එයත් තමන්ට සැපය පිණිස පවතිනවා. ඒ වගේම අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා ඒ වගේම රහතන් වහන්සේලා උදෙසා මෙතන බ්‍රහ්මඤ්ඤතා කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේලාව. යම් කිසි කෙනෙක් රහතන් වහන්සේලාට අපෝපස්ථානාදී සිද්ධ කිරීම කරනවා නම් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිව්පසයෙන් අපෝපස්ථානාදී සිද්ධ කරනවා නම් උන්වහන්සේලාව පෝෂණය කරනවා නම් එයත් තමන්ට සැපය පිණිස පවතිනවා. ඒ වගේම සුඛං යාව ජරා සීලං ජරාවට පත්වන තෙක් තමන්ට සීලය අතිශයින් සැපගෙන දෙන කාරණාවක් වෙනවා. පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීම, අෂ්ටාංග සීලය, දස සීලය මෙබඳු සිතකය වචනය කියන තුන්දොර සංවරයෙහි පිහිටුවන යම්කිසි සීලයක් ආරක්ෂා කරනවා නම් අන්න ඒ සීලය තමන්ට මරණය තෙක්ම මෙලොව ජීවිතේ සැපගෙන දෙන කාරණාවක් බවට පත්වෙනවා. ඒ සීලය ආරක්ෂා කරන කෙනාට දෙවිවරුන්ගේ රැකවරණය, එවැගේම මිනිසුන්ගේ රැකවරණය, එවැගේම අමනුෂ්‍යයන්ගේ රැකවරණය පවා නොඅඩුව ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවැගේම සුඛා සද්ධා පතිට්ඨිතා යම්කිසි කෙනෙක් මනා වූ ශ්‍රද්ධාවකින් යුක්තව කටයුතු කරනවා නම් සදහැසිත උපදවාගෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මය පිළිබඳව, සංගරුවන පිළිබඳව සදහැසිතින් කටයුතු කරනවා නම් එයත් තමන්ට සැප පිණිස පවතිනවා. ඒ වගේම සුඛෝ පඤ්ඤාය පටිලාභෝ ප්‍රඥාව යම්කිසි කෙනෙක් තුල ගොඩනැගෙනවා නම් ලෞකික ප්‍රඥාව, ඒ වගේම ලෝකෝත්තර ප්‍රඥාව තමන් සතුව තියෙනවා නම් මෙන්න මේ ප්‍රඥාවත් තමන්ට සැපය පිණිස පවතිනවා. පාපානං අකරණං සුඛං පව් නොකර ලෝභ ද්වේෂ මෝහ ආදී අකුසල මූලයන්ට බරව යම්කිසි කෙනෙක් අකුසල කර්මයන්ට යොමුව පාප කර්මයන් සිද්ධ කරනවා නම් එවැනි පාප කර්ම සිදු කිරීම තමන්ට දුක පිණිස පවතිනවා වගේම පව් නොකර කුසල ප්‍රතිපදාවක වාසය කිරීම තමන්ට සැපය ගෙන දෙන කාරණාවක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඔය මේ කාල සීමාව වනතෙක් අපි පැහැදිලි කරලා දුන්නේ සජ්ජායනා කරපු ගාථාවේ අන්තර්ගත අර්ථය. මේ ගාථා දේශනාව බුදුරජාණන් වහන්සේ සිදු කරන්න හේතු වෙච්ච නිධාන කතාවක් තියෙනවා. එක්තරා කාලයක රාජ්‍ය කළ රජදරුවෝ ඒ රාජ්‍ය තුල වාසය කරපු මිනිස්සු තලා පෙලා එවැගේම මිනිස්සුන්ගේ වස්තුව පැහැර ගනිමින් එවැගේම රාජ්‍යයට තමන් සතු නොවන අන්සතු දේවල් දැහැගනිමින් එවැගේම ඒකාධිකාරයක් පිහිටුවාගෙන බලහත්කාරකම් කරමින් අන් අයට හානි කරමින් රාජ්‍ය කරන්නට යොමු වෙලා හිටියා. මෙන්න මේ රජ දරුවෝ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කල්පනා කළා. කල්පනා කරලා බුදුහාමුදුරුවන්ට හිතට අදහසක් ඇති වුණා මේ රජදරුවෝ රාජ්‍ය කරන්නේ අන් අයට හානි ගෙන දීලා. තමන්ගේ රටේ හිටපු රටවැසියෝ තලලා, පෙලලා, මරලා, හඬවලා ඒ අයව තමන් සන්තකයට අරගෙන තමන්ට ඕන දේවල්ම කරගන්න උනන්දු වෙනවා. ඒ වෙලාවේ බුදුහාඳුරු කල්පනා කරනවා මේ රාජ්‍යයන් සිදු කරන රජදරුවන්ට පුළුවන්කමක් ලැබෙනවා නම් මිනිස්සුන්ව තලන්නේ නැතුව, මිනිස්සුන්ව පෙලන්නේ නැතුව, මිනිස්සුන්ව මරන්නේ නැතුව, මිනිස්සුන්ව හඬවන්නේ නැතුව
ඒ වගේම මිනිස්සුන්ව පරදවන්නේ නැතුව, ඒ වගේම මිනිස්සුන්ව ජයග්‍රහණය කරවන්නෙත් නැතුව, ඒ කියන්නේ මිනිස්සුන්ට ඕන විදියට රාජ්‍ය කරන්නත් බෑ. රාජ්‍යයට අවශ්‍ය විදියට යම්කිසි පරිපාලනයක් කළ යුතුයි. ඒ වගේම කාටවත් හානියක් නොකර රාජ්‍යත් රැකගෙන දැහැමින් සෙමින් මේ රාජ්‍ය කරන්නට බැරිද කියන එක පිළිබඳව බුදුහාමුදුරුවෝ කල්පනා කළා. බුදුහාමුදුරුවෝ මේ විදියට කල්පනා කරනකොට පවිටු මාරයා බුදුහාමුදුරුවන්ගේ මේ අදහස දැනගෙන, එතකොට බුදුහාමුදුරුවෝ මොකද්ද කල්පනා කරන්නේ? මිනිස්සුන්ට කරදර කර කර හානි කර කර සමහරු රාජ්‍යයන් පවත්වනවා. එතකොට මේ මිනිස්සුන්ට හානිගෙන දෙමින් රාජ්‍ය කරනවට වඩා දැහැමින් සෙමින් ධර්මයට අනුගතව රාජ්‍යයක් ගෙන යන්න බැරිද කියලා කල්පනා කරනකොට මාරයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේව තමන් සතු කරගන්න හොඳම අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. දැන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැහැමින් සෙමින් රාජ්‍ය කරන්නට නොහැකිද කියලා කල්පනා කරන වෙලාවක්. පවිටු මාරයා කල්පනා කරනවා දැන් මේ බුදුහාමුදුරු රාජ්‍ය කරන්න කැමැත්තෙන් තමයි ඉන්නේ. රජකම ලබා ගැනීමේ උවමනාවෙන් තමයි මේ බුදුහාමුදුරු මේ කාරණාව පිළිබඳව හිතන්නේ. පවිටු මාරයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ රාජ්‍ය කරන්න කැමැත්තෙන් ඉන්නවා. රාජ්‍යයේ බලය අත්පත් කරගත්තා කියලා කියන්නේ, රජකමක් කරනවා කියලා කියන්නේ ප්‍රමාද වෙන්න හොඳම හේතුවක්. එතකොට මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රට කරන්න පටන් ගත්තොත්, රාජ්‍යයේ රාජ්‍යත්වයට පත් වුණොත්, රටේ පාලනය බුදුහාමුදුරුව අතට ගත්තොතින් මට බුදුහාමුදුරුවන්ව පරාජයට පත් කරන්න හරි පහසුයි. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ රාජ්‍යයේ රාජ්‍යත්වයට රජකමට පත් කරවීම පිණිස මමත් උදව් කරන්න ඕන කියලා කල්පනා කළා. මේ පවිටු මාරයා කල්පනා කරන්නේ මොකක්ද? බුදුහාමුදුරුවන්ව රජකමට පත් කරන්න උදව් කරලා බුදුරජාණන් වහන්සේව මාරයාගේ වසඟයට ගන්න. මාරයා කල්පනා කළේ එහෙමයි. ඒ විදිහට බුදුහාමුදුරුවන්ව තමන් සතු කරගන්න පුළුවන්කම ලැබෙනවා කියලා. අන්න එහෙම කල්පනා කරලා මේ පවිටු මාරයා බුදුහාමුදුරුව මුණ ගැහෙන්න ගියා. ගිහිලිවරලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ මේ රාජ්‍ය කරන්න පටන් ගන්න. ස්වාමීනි සුගතයන් වහන්සේ මිනිසුන් නොහඬවා, මිනිසුන්ට තලන්නේ නැතුව දැහැමින් සෙමින් රාජ්‍ය කරන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ මේ රාජ්‍ය බාර ගන්න. ඔබ වහන්සේ මේ රාජ්‍ය බාර අරගත්තොතින් ඔබ වහන්සේට ලොකු බලයක් තියෙනවා, ලොකු ශක්තියක් තියෙනවා. මමත් මගේ සම්පූර්ණ බලය බුදුහාමුදුරුවන්ට දායාද කරලා අපි මේ රාජ්‍ය කරගෙන යමු. අපි මිල මුදලින් ඒ වගේම දිය යුතු දේවල් මේ හැම දෙයකින් උදව් කරන්න. ඒ නිසා බුදුහාමුදුරුවන්ට මේ පවිටු මාරයා යෝජනා කරනවා රාජ්‍ය අතට ගන්න කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මේ පවිටු මාරයාට ආමන්ත්‍රණය කරලා කියනවා, නුඹ මට ඇවිල්ලා මේ යෝජනාව කරන්නේ මං ගැන හරියට දැනගෙන නෙවෙයි. ඔබ හිතනවා නම් බුදු කෙනෙක් රාජ්‍යත්වයට පත් කරලා පවිටු මාරයාගේ වසඟයට ගන්න, ඒක කවදාකවත් කෙරෙන්නේ නැහැ. ඒ තත්වයට බුදු කෙනෙක් කිසිම දවසක පත් වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ මේ පවිටු මාරයාට මතක් කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, පබ්බතස්ස ස්වන්නස්ස ජාත රූපස්ස කේවලි ද්විත්තාපි නාලමේ කස්ස ඉති විද්වා සමංචරි යෝ දුක්ඛ මද්දක්ඛි යතෝ නිධානං කාමේසුසෝ ජන්තු කතං නමෙය්‍ය උපදින් විදිත්වා සංගෝති ලෝකේ තස්සේව ජන්තු විනයාය සික්ඛි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් කිසිසේත්ම පවිටු මාරයාගේ අදහස් වලට වසඟ වෙන්නේ නැහැ. මොකද හේතුව? බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ මේ ලෝකේ යථාර්ථය මනාව දැනගත් ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ඒ නිසා පවිටු මාරයාගේ අවවාදේ එකක්, බුදුරජාණන් වහන්සේගේ අදහස තව එකක්. දැන් පවිටු මාරයා හිතුවේ බුදුහාමුදුරුව මේ රාජ්‍ය කරන්න උවමනාවෙන් තමයි ඉන්නේ කියලා.
බුදුහාමුදුරු මෙතනදී පැහැදිලි කරනවා ඔබෙත් මගෙත් අදහස් දෙකක්. ඔබ හිතාගෙන ඉන්නේ මම මේ රාජ්‍යත්වයට පත් වෙන්න උවමනාවෙන් මේ කාරණාව හිතුවා කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි. ලෝකයා කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියනුයි ඒ කාරණාව පිළිබඳව ධර්මානුකූලව මේ රාජ්‍යයක් කරන්න බැරිද කියලා කල්පනා කළේ. මේ කාරණාව පිළිබඳව බුදුහාමුදුරු පැහැදිලි කරාම මාරයා තැතිගැන්මටපත් වුණා. බියටපත් වුණා. අන්න ඒ වෙලාවේ පවිටු මාරයා ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාව සම්පූර්ණත්වයට පත් කරනවා. මේ ගාථා දේශනාවල අන්තර්ගත වෙච්ච කාරණා අපට බොහෝම වටිනවා. ඒකෙදි ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි අපට යම්කිසි කටයුත්තක් කරන්න ඕන වුණාම අපට මිතුරු අතිශයින් සැපගෙන දෙන කාරණාවක් බවට පත් වෙනවා. එතකොට මේ අපට ජීවිත ගමනට සැප පිණිස හේතු වන අය අතරේ සැප පිණිස හේතු වන දේවල් අතරේ ප්‍රධාන කාරණාව තමයි යාළුවෝ. එතකොට යාළුව අපට අතිශයින් වැදගත්. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරනවා නම් ඒක තමයි වටිනාම දේ. තමන්ගේ ජීවිතේ නරකට හේතු වන අකුසලයට හේතු වන පිරීමට හේතු වන ඒවාට උදව් කරන මිතුරන් තමන් සැපයක්සේ ග්‍රහණය කරගත්තත් ඒක සැබෑ සැපයක් නෙවෙයි. ඒ තුලින් තමන්ට උරුම වෙන්නේ නැවතත් දුකක්ම පමණයි. එතකොට යහපත් කටයුත්තක් කරන්න තමන් එක්ක සත්පුරුෂ පිරිසක් ඉන්නවනම්, කල්යාණ මිත්‍රයෝ පිරිසක් ඉන්නවනම් ඒක හරි වටිනවා. දැන් බුදුහාමුදුරු මේ පෙන්වන්නේ රාජ්‍ය කරනකොට කල්යාණ මිත්‍රත්වයෙන් අවවාද කරන අනුශාසනා කරන කෙනෙක් රාජ්‍යයට සිටිය යුතුයි. ඒක රාජ්‍යයේ පැවැත්මට, රාජ්‍යයේ ඉදිරි දැක්මට දියුණුව පිණිස හේතු වන කාරණාවක් බවට පත්වන නිසා. ඒ වගේම තමයි මරණාසන්න කාල සීමාව වෙනකොට තමන් එකතු කරගත්ත පින තමන්ට හිතසුව පිණිස පවතිනවා. වෙන මොකක්වත් නෙවෙයි. අපි දන්නවා අන්තිම කාල සීමාව වෙනකොට අපට කිසිම දෙයක්, අපි එකතු කරගත්ත කිසිම දෙයක් අපට අරගෙන යන්න පුළුවන්කමක් නැහැ. අපි හිතාගෙන ඉන්නවා පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. මරණාසන්න මොහොතේදී අපිට උදව් කරපු දූ දරුවෝ ඉන්නවයි කියලා හිතනවා. සමහර වෙලාවට අපේ ඥාති හිතයිෂීන් ඉන්නවා කියලා හිතනවා. ඊළඟට අපේ යාළුවෝ ඉන්නවයි කියලා හිතනවා. හැබැයි ඒ කිසිම කෙනෙක් නැහැ අන්තිම වෙලාවේ. ඒ වගේම තමන් එකතු කරගත්ත ධනය, තමන්ට සැපයගෙන දුන්නු ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, සල්ලි මිල මුදල්, මේ කිසිම දෙයක් නැහැ. ඒවා නැති වෙන එක පිළිබඳව පුදුම වෙන්න දෙයක්වත් නැහැ පින්වත්නි. මොකද අත්තාහි අත්තනෝ නත්ති, තමන්ට තමනුත් නැහනේ. දැන් බලන්න මරණාසන්න මොහොතක ඉන්නකොට ඒ මරණාසන්න මොහොතේදී තමන්ගේ කකුල් දෙක තමන්ට ඕන විදියට වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ අතපය තමන්ට ඕන විදියට හසුරවන්න බෑ. තමන්ගේ ඇස් දෙක තමන්ට ඕන විදියට පේන්නේ නැහැ. තමන්ගේ කන් දෙක තමන්ට ඕන විදියට ඇහෙන්නේ නැහැ. ඒ තරමටම අපි දුර්වල තත්වයකටපත් වෙනවා. අන්න එතකොට තමයි තේරෙන්නේ අපි මෙච්චර කාලයක් එකතු කරගත්ත, අපිව මෙච්චර කාලයක් වට කරගත්ත කිසිම කෙනෙක් අපට ඒ මොහොතේ පිළිසරණට එන්නේ නැහැ. උපකාර පිණිස එන්නේ නැහැ. මරණය හරියටම සිදුවෙන වෙලාව ආවහම අත්වලින් කකුල් වලින් අල්ලගෙන මැරෙන්න එපා කියලා තද කරගත්තත් ඒ තද කරගත්ත අත් දෙක ඒ අයටම බාර දීලා, තද කරගත්ත කකුල් දෙක ඒ අයටම අල්ලගන්න කියලා දීලා විඥානය මේ ශරීරය අත්හැරලා දාලා යනවා. ඒ විඥානයේ ශරීරය අත්හැරලා දාලා යනකොට පින්වත්නි අපට සැප පිණිස පවතින එකම එක කාරණාවයි. ඒ තමයි කරපු පින. එතනින් එහාට කිසිම දෙයක් ගෙන යන්න බෑ. එක සිටුවරයෙක් හිටියා පින්වත්නි. මේ සිටුවරයාට හිටියා භාර්යාව 4 දෙනෙක්. මේ භාර්යාව 4 දෙනාට මේ සිටුවරයා ආදරය දැක්ුවේ 4 විදියකට. 4 දෙනාටම එක හා සමානව ආදරය කළේ නැහැ. 4 විදියකට තමයි මේ භාර්යාව 4 දෙනාට මේ සිටුවරයා ආදරය කළේ. පළවෙනි බිරිඳට පුදුම විදියට ආදරේ.
එයාට ඕන විදියට කන්න අරන් දෙනවා, අඳින්න පළඳින්න ඇඳුම් පැළඳුම් ටික දෙනවා. ඒ වගේම අවශ්‍ය කරන්නේ මොනවද ඒ සියල්ලම ඒ මොහොතේම ගෙනල්ලා දෙනවා. පුදුම විදියට මේ සිටුවරයා පළවෙනි බිරිඳට ආදරය කළා. වැඩිම ආදරය කළේ එයාට. දෙවෙනි බිරිඳට ඊට ටිකක් අඩුවෙන් ආදරය කළා. තුන්වෙනි බිරිඳට ඊටත් අඩුවෙන් ආදරය කළා. හතරවෙනි බිරිඳ ගණන් ගත්තෙත් නැහැ. කිසිම සැලකිල්ලක් දැක්ුවෙත් නැහැ. නමට විතරක් හතරවෙනි බිරිඳ හැටියට හිටියා මිසක එයා ගැන ගණන් ගත්තෙත් නැහැ. දවසක් මේ සිටුවරයාට උවමනාවක් ඇති වෙනවා. Tamanට කවදා හරි දවසක මරණයටපත් වෙන්න වෙනවා. මම බිරිඳෑවුරු 4 දෙනෙකුට ස්වාමි පුරුෂයා. මම මේ සලකපු 4 දෙනාගෙන් මාත් එක්ක මරණින් පස්සේ යන්න සූදානමින් ඉන්න භාර්යාව කවුද කියලා හොයන්න මේ සිටුවරයාට උවමනාවක් ඇති වුණා. එහෙම උවමනාවක් ඇති වෙලා මෙයා පළවෙනියටම යනවා වැඩිපුරම ආදරය කරපු කන්න බොන්න අඳින්න පළඳින්න අවශ්‍ය කරන දේවල් මොනවද ඒ විදියටම ගිහිල්ලා ලබා දුන්නු වැඩිපුරම ආදරය කරපු භාර්යාව ළඟට මේ සිටුවරයා යනවා. ගිහිලි ඉවර වෙලා මේ සිටුවරයා විමසනවා මාගේ මරණය දැන් සිදු වෙන්න ළඟයි. මගේ මරණය සිදු වෙන වෙලාවේදී මරණින් පස්සේ ඔබ මා සමග යන්න එනවද? අන්නේ ප්‍රශ්නය අහනකොට වැඩිපුරම ආදරය කරපු බිරිඳ උත්තරයක් දෙනවා අනේ ස්වාමීනි මට මෙතනින් එහාට අඩියක්වත් ඔබත් සමග එන්න බෑ. මම මෙතනම නවතිනවා. ඔබේ මරණය අභියසදී මට ඔබත් සමග සුළු දුරක්වත් යන්න එන්න පුළුවන්කමක් නැහැ. සිටුවරයා කල්පනා කළා මෙච්චර ආදරය කරලත් මෙච්චර සලකලත් වැඩිපුරම සරකපු භාර්යාව වෙලත් මෙයා මාත් එක්ක යන්න දෙන්නේ නැහැ. කමක් නැහැ මට මේ වැඩිපුරම ආදරය කරපු භාර්යාව නැතත් තවත් භාර්යාව 3 දෙනෙක් හිටියානේ. මේ 3 දෙනාගෙන් කවුරු හරි මාත් එක්ක යන්න එයි. අන්න එහෙම හිතලා දෙවෙනියට ආදරය කරපු භාර්යාව සොයාගෙන ගියා. දෙවෙනියට ආදරය කරපු භාර්යාව සොයාගෙන ගිහිල්ලා මේ සිටුවරයා විමසනවා මම මරණාසන්න මොහොතේ ඉන්නේ. මාගේ මරණය අභියස මාගේ මරණින් මතු පරලොව ගමනට මාත් එක්ක මරණයට යන්න ඔබ මා සමග පැමිණෙනවද? දෙවෙනි බිරිඳ උත්තර දෙනවා අනේ ස්වාමීනි දොරකොඩ ගාවට යනකම් ඕන නම් එන්න. ගෙදර දොරකඩ ගාවට යනකම් මං එන්න. හැබැයි එතනින් එහාට අඩියක්වත් අඟලක්වත් මට ඔබ සමග එන්න බෑ. සිටුවරයා කල්පනා කළා දෙවෙනියට ආදරය කරපු බිරිඳ දොරකොඩ ගාවින් නවතිනවා කියලා කිව්වා. කමක් නෑ මං ඊළඟ බිරිඳ හොයාගෙන යනවා. තුන්වෙනියට ආදරය කරපු බිරිඳ හොයාගෙන මේ සිටුවරයා යනවා. ගිහිලි ඉවර වෙලා ඒ බිරිඳගෙන් අහනවා මම මරණාසන්න මොහොතේ ඉන්නේ මාත් එක්ක යන්න එනවද? අනේ ස්වාමීනි සොහොන ගාවට යනකම් ඕන නම් එන්නම්. වල ළඟට යනකම් ඕන නම් එන්නම්. එතනින් එහාට නම් අඟලක්වත් මට යන්න එන්න බෑ. කල්පනා කළා ආදරය කළා භාර්යාව 4 දෙනෙකුට. හැබැයි 4 විදියකට වැඩිපුරම ආදරය කරපු බිරිඳ අඟලක්වත් එන්න බෑ කිව්වා. දෙවෙනියට ආදරය කරපු බිරිඳ දොරකොඩ ගාවට යනකම් එන්නම් කිව්වා. තුන්වෙනියට ආදරය කරපු බිරිඳ දැන් සොහොන ගාවට යනකම් එන්නම් කියනවා. එතනින් එහාට කවුරුත් යන්න සූදානමක් නැහැ. මට දැන් ඉතිරි එකම එක භාර්යාවයි. හැබැයි මං එයාට වැඩිය සැලකුවෙත් නැහැ. කමක් නැහැ මම ගිහින් අහන්න ඕන කියලා මේ සිටුවරයා වැඩිය සැලකුවේ නැති භාර්යාව ළඟට ගිහිල්ලා අහනවා මම දැන් මරණාසන්න මොහොතේ ඉන්නේ එනවද මාත් එක්ක යන්න? මේ 4 වෙනි භාර්යාව කොච්චර සැලකුවේ නැතත් මේ භාර්යාව මේ සිටුවරයාට උත්තර දෙනවා ස්වාමීනි මම ඔබ සමගම මරණින් මතු යන්නට එනවා. එතකොට බලන්න මරණින් පස්සේ යන්න ආවේ වැඩිය සැලකිල්ලක් දක්වපු නැති බිරිඳ. මේ කතාවෙන් දෙන ආදර්ශය පිළිබඳව අපි කල්පනා කළ යුතුයි. මේ බිරින්දෑවරු 4 දෙනා ඔබටත් ඉන්නවා අපටත් ඉන්නවා මේ ලෝකේ හැමෝටම වගේ ඉන්නවා. පළවෙනි බිරිඳට වැඩිපුරම ආදරේ. එයාට අවශ්‍ය දේවල්
කන්න දෙනවා, බොන්න දෙනවා, අඳින්න ඇඳුම් අරන් දෙනවා, පළඳින්න ආභරණ අරන් දෙනවා, පුදුම විදියට සැලකීම් සිද්ධ කරනවා. හැබැයි මරණින් පස්සේ අඟලක්වත් යන්නේ නැහැ. අපි වැඩිපුරම ආදරය කරන පළවෙනි බිරිඳ තමයි පින්වත්නි අපේ මේ ශරීරය. ඔන්න අපි බැඳගත්ත අපි ලෝකේ වැඩිපුරම ආදරය කරන බිරිඳ මගේ ශරීරය. එයාට ඕන දේවල් ඔක්කොම දෙන්න තමයි උනන්දු වෙන්නේ. කුසගින්න එනකොට කෑම ටික ලබා දෙනවා. පිපාසය එනකොට වතුර ටික ලබා දෙනවා. එයාව ලස්සන කරන්න පුළුවන් තරම් මහන්සි ගන්නවා. සමහර විට පුදුම විදියට වියදම් කරනවා. සැප ලබා දෙනවා. ඇස් පිනවන්න, කම් පිනවන්න, නහය පිනවන්න, දිව පිනවන්න, සිරුර පිනවන්න පුදුම විදියට සලකනවා. හැබැයි මරණයත් එක්ක මුලින්ම අතහරින්නේ ඔබ වැඩිපුරම ආදරය කරපු ඒ බිරිඳටයි. ඒ බිරිඳයි ඔබව මුලින්ම අතහරින්නේ. කොච්චර ආදරය කළත් කළගුණ සලකන්න දන්නේ නැති බිරිඳ තමයි මේ ශරීරය. කළගුණ සලකන්නේ නැහැ. අපි කොච්චර මේ ශරීරයට සැලකුවත් සමහරක් විට සමහරු සත්තු මරමර මිනි මරමර මේ ශරීරයට සලකනවා. හොරකම් කර කර මේ ශරීරයට සලකනවා. පරපුරුෂ සේවනී යෙදෙමින්, පරදාර සේවනී යෙදෙමින් නොකල යුතු වැරදිකම් වැඩ කර කර මේ ශරීරය පිනවනවා. බොරු කිය කිය මේ ශරීරය පිනවනවා. මත්ද්‍රව්‍ය භාවිතා කර කර, වියදම් කර කර මේ ශරීරය පිනවනවා. හැබැයි කොච්චර පිනෙව්වත් වැරදි කර කර, පව්කම් කර කර, අකුසල කර්ම කර කර කොච්චර කැපකිරීම කළත් කලකුණ නොදත් මේ සිරුර මරණය අභියසදී අපිව කලින් අතහරිනවා. දෙවෙනියට ආදරය කරපු බිරිඳ දොරකොඩ ගාවින් නවතිනවා. අපි ආදරය කරපු අපේ වස්තු, තමන්ගේ ඇඳම් පුටු, ඒ වගේම තමන් ආස කරපු බඩු මුට්ටු, මේ බඩු බාහිරාදිය ගෙවල් වල තිබිච්ච දේවල් ඒව ඔක්කොම දොරකඩින් නවතිනවා. එතනින් එහාට එන්නේ තමන් පාවිච්චි කරපු ඇඳුම් පැළඳුම්, ඒ වගේම තමන් පැළඳගත් ආභරණ, ඊළඟට තමන් පරිහරණය කරපු ඇඳන් කොට්ට මෙට්ට පුටු අල්මාරි, මේ බඩු මුට්ටු සියල්ලම අපිත් එක්ක යන්නේ නැහැ. අපි කොච්චර ආස කරනවද ඒව පරිස්සම් කරනවා. හැබැයි කොච්චර පරිස්සම් කළත් දොරකඩින් එහාට යන්නේ නැහැ. මෘත දේහය අරගෙන යනකොට ඔක්කොම නවතිනවා. තුන්වෙනියට ආදරය කරපු බිරිඳ සොහොන ගාවට යනකන් එනවා. ඒ තමයි අපි ආදරය කරපු අපේ යාළුවෝ, අපේ ගෙදර සමාජිකයෝ, ඒ වගේම අසල්වැසියෝ, ඒ වගේ අය. ඒ අය ගැන අපි තුන්වෙනියටයි හිතුවේ. ඒ අය සොහොන ගාවට යනකන් අපේ මෘතදේහය අරගෙන එනවා. හැබැයි එතනින් එහාට ඔබේ කිසිම කෙනෙක් ඔබ පස්සේ එන්නේ නැහැ. ඔබේ දරුවෝ, ස්වාමි පුරුෂයා, ස්වාමි භාර්යාව, දෙමව්පියෝ, යාළුවෝ, මිතුරෝ, මේ සියල්ලම අපට එතනදී අවසන් වෙනවා, අහිමි වෙනවා. එතනින් එහාට යන්න ඔය කවුරුත් එන්නේ. සමහර වෙලාවට තියෙන ආවේගෙට වලට පනින්න වගේ හදනවා. නමුත් පනින්නේ නැහැ, පනින්න දෙන්නේ නැහැ. ඒක කරන්න බෑ, ඒක කෙරෙන්නේ නැහැ. කලත් යන්න වෙන්නේ නැහැ. තනි තනියෙන් තමයි අපි හැමෝටම යන්න වෙන්නේ. එතකොට ආදරය නොකරපු, සැලකිල්ලක් නොදක්වපු බිරිඳ අපිත් එක්ක යන්නේ නෝ. ඒ තමයි බොහෝ දෙනෙක්, හැමෝම නෙවෙයි, බොහෝ දෙනෙක් පින්පව් පිළිබඳව සැලකිල්ලක් දක්වන්නෙම නැහැ. කුසල් අකුසල් පිළිබඳව ගණන් ගන්නෙම නැහැ. ඒව හිතන්නෙම නැහැ. සමහරු කියන්නේ මොනවද? ඉන්න ටිකේ සතුටෙන් ඉන්න ඕන. ඔය පව් පින් ගැන අපි එච්චර ගණන් ගන්නෑ. මට දිව්‍ය ලෝකේ යන්න ආශාවකුත් නැහැ, මං අපාය යන්න බයත් නැහැ. ඔන්න ඔය වගේ ආකල්පවල තමයි සමහර මිනිස්සු කටයුතු කරන්නේ. එතකොට දැන් කල්පනා කළ යුතු දේ තමයි පින පව පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්ුවේ නැතත් මතක තියාගන්න, ඔබ සමග මරණින් පස්සේ යන්න එන බිරිඳ වෙන්නේ අන්න ඒ බිරිඳයි. ඔබ වැඩිපුරම නොසලකා හැරපු බිරිඳ, ගණන් ගත්තේ නැති බිරිඳ. මෙන්න මේ කතාව ආශ්‍රය කරගෙන ඔබට දෙන පණිවිඩයත් එක්ක ඔබ කල්පනා කරන්න ඕනේ, මම වැඩිපුරම සැලකිය යුත්තේ කාටද? අඟලක්වත් යන්නේ නැති කෙනාටද?
ඊළඟට දොරකොඩ ගාවින් නවතින කෙනාටද? එහෙම නැත්නම් සොහොන ගාවින් නවතින කෙනාටද? එහෙම නැත්නම් යන්න එන කෙනාටද? ඒ නිසා දවසක් ජීවත් වුණත් පින්පව් පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්න. පින පෝෂණය කළොත් Tamanට පරලොව සැප විඳින්න පුළුවන්. පව පෝෂණය කළොත් Tamanට පරලොව දුක් විඳින්න වෙන්න පුළුවන්. ඒ නිසා මේ දෙක ගැන සැලකිල්ලක් ඇති කරගෙන පව් නොකර ඉන්නත් කුසලය වඩන්නත් උනන්දු වෙන්න ඕන. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසන. සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවේයයි. ඒ නිසා හොඳට මතක තියාගන්න පින්පව් පිළිබඳව සැලකිල්ලක් ඇති කරගෙන කටයුතු කළ යුතුයි. අන්නේ කාරණා දෙක පිළිබඳව කල්පනා කරනවා නම් ඒක Tamanට හිතසුව පිණිස පවතිනවා. එතකොට මෙතනදී සැප පිණිස හේතු වන කාරණා ගැනයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. අත්තම්මි ජාතම්මි සුඛා සහාය. වැඩක් කරනකොට යාළුවෝ Tamanට සැපයක්. ඒක ඇත්ත. තුට්ඨි සුඛායා ඊතරීතරේන. Taman සතු ධනය වතු පිටි ඉඩකඩම් Tamanට සැපයක්. හැබැයි ඒ හැම සැපයක්ම తాවකාලිකයි. පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි. මරණාසන්න මොහොතේදී Tamanට සැප පිණිස පවතින්නේ කරපු පිනමයි. සබ්බස්ස දුක්ඛස්ස සුඛම් පහානං. පරම සැනසුම ලැබෙන්නේ සියලු දුක් දුරු කරපු තැනයි. අපි පින් කළත් පව් කළත් මේ සංසාර ගමනේ රැඳී සිටිනවා. පිනට සුගතිවල උපදිනවා, පවට දුගතිවල උපදිනවා. සුගතියේ ඉපදුනත් දුගතියේ ඉපදුනත් ඉපදීමක්ම නිසා ඒ සෑම උපතක් තුලම දුක කියන එක රැඳිලා තියෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ගැඹුරින් අපට හිතන්න කියලා කිව්වේ සැප තුල දුක තිබෙන බවත්, දුක තුල මහ දුකක් අන්තර්ගත බවත්. මේවා හිතන්න කියලා කිව්වා. සැප තුල දුක රැඳී තිබෙන්නේ කොහොමද? අපට මේ සුගතියට අයිති භවයක් වෙච්ච මනුස්ස ලෝකේ අපි විඳින්න සැප තියනවා නැතුව නෙවෙයි. අපි සැපයි කියලා කියපු දේවල් තියෙනවා. සැපයි කියලා ග්‍රහණය කරපු දේවල් තියෙනවා. ඔබ විවේකයෙන් ඉන්න වෙලාවක ඔබේ හිතට සැපගෙන දුන්නෝ. සැපයි කියලා ඔබ අනුමත කරපු මේ ලෝකයා සැපයි කියලා සම්මුතියෙන් කියලා තියෙන ඒ සැප ටික ලියලා බලන්න. සමහරක් විට විවාහ වීම සැපක්, දරුවෝ ලැබීම සැපක්, උපාධිය ලැබීම සැපක්, හොඳ රැකියාවක් ලැබීම සැපක්, ඉඩකඩම් ලැබීම සැපක්, කෝටි ගණන් ධනය ලැබීම සැපක්, ඒ වගේම රජකම ලැබීම සැපක්, මැති ඇමතිකම් ලැබීම සැපක්, ඊළඟට විවිධ තනතුරු තානාන්තර ලැබීම සැපක්. මේ විදියට සැප පොලිමක්, සැප ලැයිස්තුවක් ඔබට ලියන්න පුළුවන්. ඊළඟට ඔබ ඔය සැප ලැයිස්තුව ලියලා ඊළඟට කල්පනා කරන්න ඕන ඔය හැම සැපයක්ම නිට්ටයද අනිත්‍යද? නිට්ටයද අනිත්‍යද කියන එක ලියන්න ඕන. නිට්ටය නම් නිට්ටය, අනිත්‍ය නම් අනිත්‍ය. විවාහය සැපයක්, විවාහය නිට්ටයද අනිත්‍යද? නිට්ටය නම් දෙන්න හැමදාම ජීවත් වෙන්න ඕන. වෙන් වෙන්න බෑ. විවාහ වුණා දෙන්නේ කවදා හරි දවසක වෙන් වෙන්න වෙනවද නැද්ද? වෙන් වෙන්න වෙනවා. වෙන් වෙන්න වෙනවා නම් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් විවාහය සැපක් තමයි. සැප වූ විවාහය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එතන දුකයි. යමක් අනිත්‍ය නම් එතන දුකයි. විදර්ශනාවට අනුව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. යමක් අනිත්‍ය නම් එතන රැඳී තිබෙන්නේ දුකමයි. එතකොට විවාහය සැපක් වෙන්න පුළුවන්. ඒ සැපය අනිත්‍ය නිසා එතන දුකයි. දුක නම් අනාත්මයි. ඒ කියන්නේ මමය මාගේ කියා ග්‍රහණය කරන්න බෑ. මම නම් මගේ නම් මට ඕන විදියට තිබිය යුතුයි. ඒ කිසිම දෙයක් මට ඕන විදියට තියෙන්නේ නැහැ. ඊළඟට දරුවෝ ලැබීම සැපයක්. ඒ දරුවෝ හැමදාම Taman එක්ක ඉන්නවද? නෑ. එහෙනම් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එතන එහෙනම් දුකයි. එහෙනම් අනාත්මයි. තනතුරු, পদවි, තානාන්තර, රජකම්, මැති ඇමතිකම්, ධනය මේ ඔක්කොම අනිත්‍යයි. සමහරකට ජීවත් වෙලා ඉන්නකම් මැරෙන මොහොත දක්වාම Tamanගේ ධනය, කෝටි ගණන්
වටින වස්තු මේවා නැති වෙන්න පුළුවන්. ඒවා තියෙයි. හැබැයි එක්ක තමන්ව දාලා ඒව යනවා, එක්ක ඒව දාලා තමන් යනවා. දෙකම අනිත්‍යතාවය නිසා සිදු වෙන්නේ. එතකොට ඔබ ලියපු ඔය සැප ලැයිස්තුවේ අනිත්‍ය නොවුණු, නিত্য වුණු කිසිම සැපයක් නැහැ. එනිසා සියලුම සැපයන් අනිත්‍යයි, අනිත්‍ය නම් දුකයි, දුක නම් අනාත්මයි. ඒ අනුව කල්පනා කරනකොට මේ සංසාර ගමන තුල අපි පින් කළත් පව් කළත් ඒ තුලින් අපට සසරේ සුගතියක උපතක්, දුගතියක උපතක් ලැබෙනවා. සුගතියක ඉපදුනත් දුගතියක ඉපදුනත් ගැඹුරින් මෙනෙහි කරනකොට, කල්පනා කරනකොට පෙනෙන දෙයක් තමයි කොතන ඉපදුනත් ඉපදීමක් නම් එතන දුක රැඳී තිබෙනවා. දුගතියේ දුක, සුගතියේ දුක දෙකේම දුක. එනමුත් තේරුම් ගන්න ඕන දුගතියේ දුකට වඩා සුගතියේ දුක සැපක්. සසරේ සිටිනවා නම්, සසරේ වාසය කරන තාක්කල් දුගතියේ දුක විඳිනවට වඩා සුගතියේ දුක විඳින එක සැපයි. මොකද ඒ සුගතිය පරම සැප ලබන්නට හේතුවක් වෙනවා. ඒ නිසා පින අතහරින්න බෑ. සුගතිගාමී වෙන්න පින් කරන්න ඕන. නිවන් දකින්න සුගති හොඳ භවයක උපදින්න ඕන. විදර්ශනා වඩන්න පුළුවන්, ප්‍රඥාව අවදි කරන්න පුළුවන්, මනස දියුණු කරන්න පුළුවන් තැනක උපදින්න ඕන. ඒ වගේ තැනක උපදින්න පින ඕන. ඒ නිසා කෙසේ නමුත් සුගති දුගති කොතන ඉපදුනත් සංසාරයේ උරුම දුක අපට විඳින්න වෙනවා. ඒ නිසා තමයි මේ සුගතියට අයිති භවයක් වෙච්ච මේ මනුස්ස ලෝක ඉපදිලත් අපි දුක් විඳින්නේ. එතකොට යම්කිසි කෙනෙකුට පුළුවන්කමක් තියනවා නම් ඔය සසරේ දුක නැති කරන්න, ඒ කියන්නේ තණ්හාව දුරින්ම දුරු කරලා දාන්න. ආන්නේ තණ්හාව දුරු කිරීම තමයි පරම සැනසුම හැටියට බුදුහාමුදුරුවෝ මේ ගාථාවලදී පැහැදිලි කරලා දෙන්නේ. ඊළඟට තවත් සැප කිහිපයක් ගැන පෙන්නනවා. සුඛා මත්තේයතා ලෝකේ, තමන්ගේ අම්මට සලකනවා නම් ඒක සැපයක්. තමන්ගේ තාත්තට සලකනවා නම් ඒක සැපයක්. දෙමව්පියන්ට සලකන එක, ඔවුන්ගේ කුදුමහත් කටයුතු ටික හොයලා බලලා කරන එක, ඒව තමන්ට ජීවිතයේ අවසාන කාලෙදී සැපය ගෙන දෙන, සුවය ගෙන දෙන කාරණා. ඒ විතරක් නෙවෙයි, සසරේ වාසය කරන තාක්කල් තමන්ට හිතසුව පිණිස පවතින වටිනා කාරණා බවට පත් වෙනවා. ඒ නිසා දෙමව්පියන්ට සලකන්න ඕන. බුදුහාමුදුරුවෝ දෙමව්පියන්ට සැලකීම අතිශයින් අගය කළා. දෙවිවරුන්ගේ පවා නමස්කාරයට ලක්වන, දෙවිවරුන්ගේ වැඳුමට පවා ලක්වන්න හේතු වන කාරණාවක් තමයි අම්මට තාත්තට සලකන එක. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති වුච්චරේ. අම්මට තාත්තට දීපු තැන බුදුහාමුදුරුවෝ. මේ ලෝකයේ මවල තියෙන මහා බ්‍රහ්මයා කියලා මිනිස්සු හිතුවා. බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ ලෝකයේ ඔබට මවල තියෙන මහා බ්‍රහ්මයා කියලා විශ්වාස කරනවා නම් ඒ මහා බ්‍රහ්මයා වෙන කවුරුත් නෙවෙයි, තමන්ගේ අම්මයි තාත්තයි. පුබ්බාචරිය, තමන්ගේ මුල්ම ගුරුවරු දෙන්න අම්මයි තාත්තයි. ඒ වගේම වැඳුම් පිඳුම් කරන්න සුදුසුම අය දෙමව්පියෝ බවට පත් වෙනවා. ඒ නිසා ඒ දෙමව්පියන්ට සලකන්න උනන්දු වෙන්න ඕන, පුරුදු වෙන්න ඕන. ඒ දෙමව්පියන්ට සැලකීම කොච්චර වටිනවාද කියන එක බුදුරජාණන් වහන්සේ ඊටාම හොඳින් ඔය ජාතක දේශනාවලදී පැහැදිලි කරලා දීලා තියෙනවා. විවිධ ජාතක කතාවලදී බෝසතාණන් වහන්සේ පාරමිතා ධර්ම සම්පූර්ණ කරනකොට අම්මට තාත්තට සලකපු විදිය, ඒ වගේම බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් කරපු කැපකිරීම, ඒ අයව සසරින් නිදහස් කරන්න දක්වපු ඒ උනන්දුව දෙමව්පියන්ට සැලකීමෙන් ලබන්න පුළුවන් ඉහළ ලාභය පිළිබඳව ඊටාම හොඳින් පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ මව්පිය උපස්ථානයේ තිබෙන වටිනකම පිළිබඳව ඊටාම හොඳින් දක්වලා තිබෙනවා, පැහැදිලි කරලා තියෙනවා. එක්තරා දවසක් පින්වත්නි, සවැත් නුවර එක් සිටු පුත්‍රයෙක් බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය අහලා පැහැදිලා සම්බුද්ධ ශාසනය පැවිදි වුණා. මේ සිටු පුත්‍රයා පැවිදි වීමත් එක්ක මේ සිටු පුත්‍රයාගේ අම්මයි තාත්තයි දෙන්න අනාථ වුණා. මේ අම්මවයි තාත්තවයි බලා ගන්න කිසිම කෙනෙක් නැහැ. හිටපු එකම පුතා මහණ වුණා.
ඉතින් පුතා මහාන වෙලා මහානදම් පුරනකොට මේ අම්මයි තාත්තයි අනාථ වෙලා තමන්ව බලා ගන්න දරුවෙක් නැති නිසා හිඟමනේ යෙදෙමින් අනුන්ගේ ගෙවල් වල සමහරක් වෙලාවට යමක් ඉල්ල ගනිමින් අනුන්ගේ තැන්වල දවස් ගෙවමින් විවිධ කටුක දුක්ඛිත විපාක භුක්ති විඳිමින් හිටියා. අම්මයි තාත්තයි විඳින දුක මේ හාමුදුරුවන්ට දකින්න ලැබුණා. හාමුදුරුවෝ කල්පනා කරනවා මාව මෙච්චර කාලයක් බලාගත්තු පැවිදි වෙනකන් මාව ඇස් දෙක වාගේ රැකගත්ත මං ගැන හොයලා බලපු මගේ අම්මයි තාත්තයි මම මහාන වෙච්ච නිසා දැන් දුක් විඳිනවා. අම්මටයි තාත්තටයි දුක් විඳින්න ඉඩ දීලා මම මහානකම් කරන එකේ වැඩක් නැහැ. ඒ නිසා මම සිවුරු ඇරලා ගිහිල්ලා මගේ අම්මයි තාත්තයි බලා ගන්න ඕන කියලා ඒ හාමුදුරුවෝ කල්පනා කළා. එහෙම කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ මාතුපෝසක ජාතකය දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට. ඒ ජාතක දේශනාව සිදු කරනකොට මේ හාමුදුරුවෝ කල්පනා කරනවා පැවිදි වුණත් ගිහි වුණත් කොතන හිටියත් තමන්ගේ අම්මටයි තාත්තටයි සලකන එක ඊටාම වටින ගුණාංගයක්. හොඳට මතක තියාගන්න පින්වත්නි, භික්ෂුන් වහන්සේ නමකට නිදහස තියෙනවා තමන්ගේ අම්මටයි තාත්තටයි උපරිමයෙන්ම සත්කාර සැලකිලි ආදී සිද්ධ කරන්න. මේ හාමුදුරුවෝ කල්පනා කළේ සිවුරු හැරලා ගිහිල්ලා අම්මටයි තාත්තටයි සලකන්න. මේ දේශනාවෙන් පස්සේ බුදුහාමුදුරුවෝ සිදු කරපු දේශනාවෙන් පස්සේ මේ හාමුදුරුවෝ කල්පනා කරනවා නෑ මම පැවිදි ජීවිතේ ගත කරන ගමන් අම්මයි තාත්තයි උපරිමයෙන් බලනවා. හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ ලැබෙන දානි ගිහිල්ලා අම්මටයි තාත්තටයි අනුභව කරන්න ලබා දෙනවා. හාමුදුරුවෝ දානේ වළඳන්නේ හාමුදුරන්ට ලැබිච්ච දේ හාමුදුරන්ගේ අම්මටයි තාත්තටයි දෙනවා. එහෙම දෙන්න පුළුවන්. Tamanට ලැබෙන රෙදි සකස් කරලා අම්මටයි තාත්තට ඇඳුම් ටික ලබා දුන්නා. එහෙමත් දීලා ඉතුරු වෙච්ච දෙයක් තමයි Taman පරිහරණය කළේ. අම්මටයි තාත්තටයි කන්න ටික දීලා තමයි හාමුදුරුවෝ දානි ටික වළඳන්නේ. එහෙම නැති වුණොත් අම්මටයි තාත්තටයි සියල්ලම දීලා හාමුදුරුවෝ කුසගින්නේ ඉන්නවා. මේ විදියට කුසගින්න හිටපු අවස්ථා බොහෝමයි. තමන්ගේ දෙමව්පියන්ට සලකනවා. ඒ කුසගින්න ඉඳලා හාමුදුරුවෝ දුර්වල වෙන්න පටන් ගත්තා. භික්ෂූන් වහන්සේලා දැක්ක මේ හාමුදුරුවෝ දුර්වල වෙනවා. මේ හාමුදුරුවෝ ලැබෙන ඔක්කොම ගිහිල්ලා අම්මටයි තාත්තටයි දෙනවා. භික්ෂූන් වහන්සේලා ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට මේ කතාව කිව්වා. බුදුහාමුදුරනේ මේ භික්ෂූන් වහන්සේ ලැබෙන ඔක්කොම ගිහිල්ලා අම්මටයි තාත්තටයි දෙන්නේ. අම්මටයි තාත්තටයි දෙන නිසා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රවෘත්ති අහලා සාදුකාර පැවැත්තුවා. මේ භික්ෂූන් වහන්සේ බුදුහාමුදුරුවෝ කැඳවලා විමසනවා ඔබ වහන්සේ උපස්ථාන කරන්නේ කාටද? බුදුහාමුදුරනේ මම මගේ අම්මටයි තාත්තටයි උපස්ථාන කරන්නේ. බුදුහාමුදුරුවෝ 3 වතාවක් සාදුකාර පැවැත්තුවා. මොන තරම් වටින කටයුත්තක්ද! ගිහිව හිටියත් පැවිදිව හිටියත් තමන්ගේ අම්මටයි තාත්තටයි සැලකීම අත්‍යවශ්‍ය කාරණාවක් හැටියට බුදුහාමුදුරුවෝ ඒ කාරණාව අගය කළා. එතකොට පැවිදි වුණත් දෙමව්පියන්ට සලකනවා නම් ඒක දරුවන්ට මහ පුදුම සැපයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ. ඒ වගේම තමයි භික්ෂූන් වහන්සේලාට මේ සසර දුක නිමා කරන්න, කෙලෙස් ගිනි නිවන්න, ගිහිගේ අත්හැරලා දාලා සම්බුද්ධ ශාසනය පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේලාට අපෝපස්ථාන සිද්ධ කරන්න පුළුවන් නම්, බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට අපෝපස්ථාන කරන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒක තමන්ගේ ජීවිතේ ලබන වටිනාම සැපයක් ඇටියටයි සැලකිය යුතු වෙන්නේ. උපස්ථාන කිරීම අතරේ උතුම් උපස්ථානය පාරිචර්යානුත්තරිය කියලා බුදුහාමුදුරු පෙන්වුවා. උපස්ථාන කිරීම අතරේ ඉහළම උපස්ථාන කිරීම තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට අපෝපස්ථාන සිද්ධ කිරීම. ඒකට හේතුව ඒ උපස්ථානය කරන්න නම් බුද්ධෝත්පාද කාලයක් එනතුරුම බලා සිටිය යුතුය. ඔබ අප මේ වාසය කරන්නේ බුද්ධෝත්පාද කාලයකමයි. ඒ නිසා උපස්ථාන කිරීම අතරේ උතුම් උපස්ථානය ඔබට සැපගෙන දෙන උපස්ථානයන් අපට සිදු කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්වත්නි, අපි දෙමව්පියන්ට සලකන්න ඕන, බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට සලකන්න ඕන, භික්ෂූන් වහන්සේලාට අපෝපස්ථාන සිද්ධ කරන්නට ඕන. ඒ වගේම තමයි තමන් ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන්න ඕන. ඒවත් තමන්ට සැපයක්.
වයසට යනකම් තමන් සිල්වන්තව ජීවිතේ ගෙවුවනම් ඒක සැපයක් වෙනවා. බලන්න පින්වත්නි, පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා නම් පුංචි කාලේ ඉඳලා, එහෙම පුංචි කාලේ ඉඳලම පන්සිල් රැකපු අය වැඩිහිටියෝ බවට පත් වෙනකොට, වයෝවෘද්ධ වෙනකොට බලන්න මොන තරම් සුවයක් විඳිනවද කියලා. සමහරු පාප කර්ම කරලා කරපු පාප කර්ම පංචශීල ප්‍රතිපදාව කඩ කරලා කරපු දේවල් ගැන හිතා දුක් විඳින අවස්ථා නැද්ද? ඒ නිසා Tamanට පසුතැවෙන්න හේතුවක් වෙන්නේ නැහැ හොඳට සීලය ආරක්ෂා කරලා තියෙනවා නම්. ඒ වගේම ප්‍රඥාව තියෙනවා නම් අන්න ඒ කෙනාට යා යුතු මාර්ගය මොකක්ද, නොයා යුතු මාර්ගය මොකක්ද කියන එක හොඳට වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පව් නොකර කුසලයේ වඩමින් ප්‍රඥාව සහිතව සදහැසිතින් වාසය කරන්න කවුරුත් උනන්දු වෙන්න ඕන. මේ ගාථා දේශනාව තුල අන්තර්ගතව පවතින්නේ ඔබට සැප පිණිස පවතින වටිනා කාරණා. ඒ ගැන නිතර මෙනෙහි කළ යුතුයි. එතකොට මේ පැහැදිලි කරපු ධර්ම දේශනාව ඔස්සේ ඔබට පෙන්වන්නට තිබෙන්නේ ඔබේ කටයුතු වලදී ඔබට සහායට එන යාළුවෝ ඔබට සැපයක්. ඒ වගේම ඔබට ජීවත් වෙනකන් ඔබේ ජීවිත ගමන ගෙන යන්න උපකාර වන ධනය, වස්තුව, ඉඩකඩම් මේවා Tamanට සැපයක්. හැබැයි ඒ හැම සැපයක්ම මරණින් අවසන් වෙනවා. තමන් පිනට දහමට යොමුව කටයුතු කරනවා නම් ඒක මෙලොව පරලොව දෙභවයටම සැපයක්. ඒ වගේම සසරෙන් එතර වෙන්න, නිවන සලසා ගන්න, සියලු දුක් දුරු කරන්න කැප වෙනවා නම් ඒක පරම සැනසුමක්. ඒ වගේම තමන්ගේ දෙමව්පියන්ට සලකනවා නම්, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට, ඒ වගේම ගිහිගේ අත්හැරලා සම්බුද්ධ ශාසනය පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේලාට අපෝපස්ථාන සිද්ධ කරනවා නම් ඒක Tamanට සැපයක්. ඒ වගේම සිල්වන්තකම, ශ්‍රද්ධාවෙන් ජීවත් වීම, ප්‍රඥාව අවදි කරගෙන වැඩ කටයුතු කිරීම, පවෙන් වැළකීමින් යහපතෙහි යෙදෙමින් කුසල ප්‍රතිපදාවක් තුල හැසිරෙන්න පුළුවන් නම් එය Tamanට වටින කාරණාවක් හැටියට පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ පවිතු මාර්යා ඉදිරියේ පැහැදිලි කරනවා සැපය ගෙන දෙන කාරණා. එතකොට මේ රාජ්‍යයක ජීවත් වෙන හැම කෙනෙක්ම, රජතුමා පටන් සෑම පුරවැසියෙක්ම මේ කාරණා ගැන කල්පනා කරනවා නම් ඒ රට, ඒ රාජ්‍ය සෞභාග්‍ය සම්පන්න රාජ්‍යයක් බවට පත් වෙනවා. කිසිම වෙලාවක ඒ රාජ්‍යයේ රටවැසියා පීඩනයකට පත් වෙන්නේ නැහැ. රටවැසියා පීඩනයකට පත් වෙන්නේ නැහැ වගේම රාජ්‍යයත් පීඩනයකට පත් වෙන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය කරවනැත්තන්ටත් රටවැසියාටත් දෙපක්ෂයටම හිතසුව පිණිස පවතින, කිසිම පැත්තක් පීඩනයට ලක් නොවන වටිනා දැහැමි පාලනයක් සඳහා මේ චින්තනය අවදි කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා පිරිහෙන්නේ නැතුව දියුණුව සලස ගන්න මේ උතුම් දේශනාව ඔබට, අපට, රටට, ලොවට යහපත පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට රසිකා දිල්රුක්ෂි රාජසේකර මහත්මිය සහ ශෂී ක්‍රිෂාන් ගුණසේකර මහත්මයා ඇතුළු පින්වතුන්. එයත් බලාපොරොත්තු වන පරිදි ඔක්තෝබර් මාසේ 12 වන දින 4 වන උපන්දිනය සමරන සවෙන් මිනෝන් ගුණසේකර පුතාට තුන්රුවනේ ආශිර්වාදයේ සැලසේවා. ඒ වගේම ඔක්තෝබර් මාසේ 23 වන දින උපන්දිනය සමරන රසිකා දිල්රුක්ෂි මහත්මියටත් නිදුක් නිරෝගී සුවය සපිරි සුබ උපන්දිනයක්ම වේවා. ඒ වගේම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මීට වසර 2කට පමණ පෙර පරලෝ සැපත් විමල් රාජසේකර මහත්මයා ඇතුළු 9 මිය පරලෝ සැපත් වල පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් ඥාති හිතයිසින් වෙතොත් ඒ ඇත්තන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම රට පුරා ලොව පුරා පැතිර යන මේ වසංගත තත්ත්වය දුරු වෙලා ලොවට යහපත උදා වේවා. දේශකයාණන් වහන්සේලා ඇතුළු කොට ඇති වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ගාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කොට ඇති කාර්ය මණ්ඩලයට, පවුලේ පින්වතුන්ටත්,
ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි හැමෝටම ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංස වසර 2කට පෙර මිය පරලෝ සෙපත් විමල් රාජසේකර මහත්මයා ඇතුළු නමින් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තන්ගේ භවගමන් සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. සසර දුකින් නිතරව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් රකීවා. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි රසිකා දිල්රුක්ෂි රාජසේකර මහත්මිය ශෂී ක්‍රිෂාන් ගුණසේකර මහත්මයා බලාපොරොත්තු වන පරිදි ඔක්තෝබර් මාසේ 12 වන දින 4 වන උපන්දිනයේ සමරන සවෙන් මිනෝන් ගුණසේකර පුතාටත් ඔක්තෝබර් මාසේ 23 වන දින උපන්දිනයේ සමරන රසිකා දිල්රුක්ෂි මහත්මියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවපත් භාවය දෙවියන්ගේ ධාර්මික රැකවරණය නිරතුරුවම සැලසෙත්වා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ittavataca amhehi sambhatam punya sampadang sabbe deva anumodantu sabba sampatti siddhiya. ittavataca amhehi sambhatam punya sampadang sabbe deva anumodantu sabba sampatti siddhiya. ittavataca amhehi sambhatam punya sampadang sabbe දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිස හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඔක්තෝබර් මාස 12 වන දින 4 වන උපන්දිනයේ සැමරූ සවෙන් මිනෝන් ගුණසේකර පුතුට සහ ඔක්තෝබර් 23 වන දින උපන්දිනයේ සමරන රසිකා දිල්රුක්ෂි මහත්මියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයකට ආශිර්වාද පතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් සවෙන් මිනෝන් ගුණසේකර පුතුටත් රසිකා දිල්රුක්ෂි මහත්මියටත් ශෂී ක්‍රිෂාන් ගුණසේකර මහත්මයා ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. ධම්මසුව ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා